නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ අපි ශ්‍රවණය කරන උතුම් ධර්මය ඒ අමා නිවන් දුටු අරහත් තෙරණින් වහන්සේ නමක් ගැන මේ ධර්මය අහනකොට අපට තේරෙන කාරණේ 16ක් විදිහට හරි නුවණැත්තෙක් ළඟයි ඉන්න ඕන. නුවණැති උත්තමයෙකුට දාසකම් කරගෙන හිටියත් යහපතක්මයි. නුවණැත්තෙකුට දාසකම් කරත් ලාභයක්මයි. මෝඩයෙක් ළඟ අඥානයෙක් ළඟ මහා ධන සම්පත් ඇතුව හිටියත් පාඩුවක්මයි. ඒක හොඳට තේරෙනවා අද මේ අහන ධර්මයෙන්. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් සුනෙත් සංජීවන වීරතුංග මහතා සහ මනීෂා රත්නායක මහත්මිය යන ඒ පින්වතුන්ලා දෙපළ විසින්. ඒ පින්වතුන්ලගේ දායකත්වයෙන් අද ඔබට අහන්ට ලැබෙනවා පුන්නා අරහත් තෙරණිය ගැන. ඒ තෙරණින් වහන්සේගේ නම පුන්නා. මේ පුන්නා කියලා කියන්නේ ඇත්තෙන්ම අනේපිඩු සිටුතුමාගේ නිවසේ දාසකම් කරපු තැනැත්ති. අනේපිඩු සිටුවරයාගේ නිවසේ හිටපු දාසිය. ඇය දාසකම් කරේ නුවණැත්තෙකුට. ඇය දාසකම් කරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට. එහෙම දාසකම් කරගෙන ඉන්න ඇයට සිද්ධ වුණේ ඇයි? දාසි කුලයක උපන්නේ මොකක් නිසාද? ඒකටත් හේතු වුණා සංසාර ගමනේ වැරදිච්ච තැනක්. මේ අතිදීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් එනකොට ඇය ගොඩාක් බුද්ධ ශාසනවල පැවිදි වෙච්ච කෙනෙක්. විපස්සී බුද්ධ ශාසනෙත් පැවිදි වුණා. සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් පැවිදි වුණා. ඊළඟට වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් පැවිදි වුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනෙත් පැවිදි වුණා. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් ඇය පැවිදි වුණා. කාශ්‍යප බුද්ධ ශාසනෙත් ඕනෑ පැවිදි වුණා. භික්ෂුණී සංඝයා අතරේ පැවිදි වෙලා ඇය හරි ඉක්මනට ධර්ම කතික භික්ෂුණියක් බවට පත් වුණා. හරි ලස්සනයි බණ කියනකොට. ධර්ම කතිකත්වය නිසා ඇයට ලාභ සත්කාර හැදුනා. හරි පිළිගැනීම. පිළිගැනීම් වලින් ඇය මත් වුණා. පිළිගැනීම් වලින් මත් වෙලා අනිත් භික්ෂුණීන් වහන්සේලාව හෙලා දැකලා හිතුවා. අනිත් ගුණ සම්පන්න සීලවන්ත භික්ෂුණීන් වහන්සේලාව Tamanට නිකන් අර දාසකම් කරවීම පිණිස ඇය පාවිච්චි කළා. අරක ගෙනත් දෙන්න, මේක ගෙනත් දෙන්න, අරක කරන්න, මේක කරන්න කියලා. තමන්ගේ ලාභ සත්කාර වලින් මත් වෙලා ගුණවන්ත අයව දාසකමට යොදාගත්තා. කර්ම විපාකේ කරකැවිලා එනවා. කර්ම විපාකේ කරකැවිලා එනවා. එතනින් පස්සේ ලබන ජීවිතවල
ඈ උපදින්නේම දාසි කුලේ. දාසියක් විදිහට උපන්නේ. ඉතින් එහෙම ඉපදී ඇවිල්ලා තමයි අපේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල ශ්‍රද්ධාවක් ඇති අනාථ පිණ්ඩික සිටුවරයාගේ නිවසේ දාසි වුණා. දැන් මේ දාසිටත් නිතර සංඝයාට උපස්ථාන කරන්න ලැබෙනවා. නිතර බුද්ධෝපස්ථාන කරන්න ලැබෙනවා. සිටුතුමාගේ නිවසට භාග්‍යතුන් වහන්සේ දානයට වැඩම කරලා ඒ දානෙන් පස්සේ භුක්තානුමෝදනා බණ කියනවා. එතකොට ඇයට බණ අහන්න ලැබෙනවා. ඇගේ හිතෙත් ශ්‍රද්ධාව උපන්නා. මම ඒකයි කිව්වේ නුවණැත්තෙක් ළඟ දාසකම් කරත් ලාභයක්. ඒ දාසකම් කර ඉද්දී ඇයට බණනේ අහන්න ලැබුණේ. ඇයට උදාර පින්නේ රැස් කරගන්න ලැබුණේ. එහෙම බණ අහමින් ඉද්දී එක දවසක් නිවසට වැඩම කරලා දානේ වළඳලා දානෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සීහනාද සූත්‍රය කියන උතුම් ධර්මය. මොකද්ද මේ සීහනාද සූත්‍රය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ හිවදාරන්නේ මෙහෙම. සීහෝ භික්කවේ මිග රාජා. මහණෙනි කැලේ සතුන්ට රජු වන්නේ සිංහයාය. ඒ කැලේ සතුන්ට රජු වූ සිංහයා සායන්හ සමයන් ආසයා නික්කමති. හවස් කාලේ තමන්ගේ ගුහා ద్వාරයෙන් එළියට පිවිසෙනවා. ආසයා නික්කමිත්වා විජම්බති. එළියට පැමිණ කයේ කෙසරු සලනවා. කයේ කේසර සලලා චතුද්දිසං අනුවිලෝකෙන්ති. ඒ සිංහයාගේ තියෙන මේ උදාර පැවැත්මක්, ගම්භීර පැවැත්මක්, සිංහයා කිසි බයක් නැතුව සිව් දිසාව බලනවා. තික්කත්තුන් සිංහනාදන් නදති. ඊට පස්සේ 3 වතාවක් සිංහනාද කරනවා ගොදුරු සොයා යන්ට පෙර. සිංහෙක් ගොදුරු සොයා යනවා කියලා කියන්නේ මොකෙක් හරි සතෙක් මැරෙනවනේ. සතෙක්ව ඩැහැගන්ට යන්ට පෙර සිංහයා සිංහනාද කරලා කියනවා යන්නේ. හොරාට යන්නේ. දැන් සාමාන්‍ය සත්තු අනිත් සත්තුන්ව ඩැහැගන්නකොට ඒ ඩැහැ ගැනීම පිණිස නිහඬව හොරාට යනවා. කුරුමානං අල්ලමින් යනවා. කේසර සිංහරාජා එහෙම නැහැ කියනවා. ඌ ගර්ජනා කරගෙන යන්නේ. ඒ ගර්ජනා කිරීමේ අදහස කියනවා සිංහයෙකුට මා මේ පැමිණිද්දී ප්‍රමාද වෙලා ඉන්න සත්තු මෙය දැනගනිත්වා. එහෙම අභීත ස්වභාවයක් තමයි සිංහයෙකුට තියෙන්නේ. ඉතින් ඒ ඇත්තටම පින්වතුනි ඒ කේසර සිංහයන්ගේ ස්වභාවය. මෘගරාජ වූ සිංහයන්ගේ ස්වභාවය. අකුණකටවත් සලිත වෙන්නේ නැති හිතක් තියෙන සිංහයන්ගේ ස්වභාවය. ඒක බුදුරජාණන් වහන්සේ මේ ඇයි සිංහෙක් ගැන කියා දුන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි සිංහරාජයා කියලා කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපමා කරන්න කියපු නමක්. කැලේ සතුන්ට සිංහයාම රජු වෙනවා. සිංහයාම අග්‍ර වෙනවා. 3 ලොවටම බුදුරජාණන් වහන්සේම අග්‍ර වෙනවා. බුදුරජාණන් වහන්සේම ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ ශ්‍රේෂ්ඨ වූ තථාගතයන් වහන්සේ සියලු පිරිස් මැද යම් ධර්මයක් දේශනා කරනවාද ඒ සත්‍ය වූ නිර්මල වූ පාරිශුද්ධ වූ ධර්මය තමයි තථාගත සිංහරජාණන්ගේ සිංහනාදය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ මේ විදිහට සිංහනාද කරන්නේ තථාගතයන් වහන්සේ තුල පිහිටි ඥාන බල 10ක් නිසා. මේ ඥාන බල 10ට කියනවා තථාගත දස බල. මොනවද පින්වතුනේ තථාගත දස බල? අපි සරණ ගියපු අපගේ බුදුරජාණන් වහන්සේට තථාගත දස බල ඇත. ඨානං ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යතහ භූතං පජානාති. මේ ලෝකේ සිද්ධ වෙන්න පුළුවන් දේ සිද්ධ වෙන්න පුළුවන් දේ විදිහටත් මේ ලෝකේ සිද්ධ වෙන්න බැරි දේ සිද්ධ වෙන්න බැරි දේ විදිහටත් යථාර්ථ වශයෙන්ම දන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. ඒ පළමුවෙනි දස බල ඥානය.
අතීත අනාගත වර්තමාන යන මේ කාලත්‍රිත්වයටම අයිති යම් මේ කර්ම ඇද්ද. ඒ කර්ම කරන්න උන්ගේ විපාකය හේතු වශයෙන් තැන් වශයෙන් මනාකොට දන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙවැනි දස බල ඥානෙ. ඒ අපගේ තථාගතයන් වහන්සේ සියලු තැන්වලට යන්න හේතු වෙන ප්‍රතිපදාවන් මනවින්ම දන්නාසේක. තුන්වෙනි දස බල ඥානෙ. අනේක ධාතු ස්වභාවයෙන් යුතු නානා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකයේ පිළිබඳව මනාකොට දන්නේ බුදුරජාණෝය හතරවෙනි තථාගත දස බල ඥානෙයි. සත්වයන්ගේ නොයෙක් ගති ස්වභාවයන් පිහිටා ඇති අයුරු. මේ සත්වයෝ නොයෙක් දුර්වලකම් වලින් ඉන්න හැටි, මේ සත්වයෝ නොයෙක් දක්ෂතා තුල ඉන්න හැටි බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දකින්නේය. හරියට මේ රෝගියෙක් එකතු කරගෙන ගියාට පස්සේ වෛද්‍යවරු ඒ රෝගියාව ස්කෑන් කරලා බලනවා. ඒ ස්කෑන් කරන මැෂින් එකට ඒ රෝගියාගේ ශරීර අභ්‍යන්තරේ මනාකොට පේනවා. ආන්ගේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් සත්වයාගේ ජීවිතය දිහා බලනකොට ජීවිතයේ අඩුපාඩු, ජීවිතයේ ගුණ හැමදේම බුදුරජාණන් වහන්සේට පේනවා. දක්ෂතා බුදුරජාණන් වහන්සේට පේනවා. අති දීර්ඝ සංසාර ගමනක සියලු කතාව භාග්‍යතුන් වහන්සේ නුවණින් දකිනවා. ඒ බුදුරජුන්ගේ දස බල ඥානයයි. බාහිර සත්‍යයන්ගේත් බාහිර පුද්ගලයන්ගේත් උසස් පහත් ආදී ඉන්ද්‍රිය ස්වභාවයන් පිහිටා ඇති අයුරු තථාගත බුදුරජාණෝ දන්නාසේක හයවෙනි දස බල ඥානය. බුදුරජාණන් වහන්සේ තමයි පින්වතුනි ඉන්ද්‍රිය හැසිරීම දන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කොහොමද තියෙන්නේ? වීරිය ඉන්ද්‍රිය කොහොමද තියෙන්නේ? සති ඉන්ද්‍රිය කොහොමද තියෙන්නේ? සමාධි ඉන්ද්‍රිය කොහොමද තියෙන්නේ? ප්‍රඥා ඉන්ද්‍රිය කොහොමද තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ දකිමින් බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා. ඒ දස බල ඥානයක්, තථාගත ඥානයක්, ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti ආදී කිලිටු වෙන හැටිත්, පිරිසිදු වෙන හැටිත්, නැගී සිටිනා සැටිත් යථා භූත වශයෙන් දන්නාසේක හත්වෙනි තථාගත දස බලය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දස බල ඥානවල තථාගත දස බල ඥානවල අන්තර්ගත වෙනවා තව ඥාන බල තුනක්. ඒ ඥාන බල තුන තමයි පුබ්බේ නිවාස ඥානය නම් වූ තථාගත දස බලය, චතුූපපාත ඥානය නම් වූ තථාගත දස බලය, ආසවක්ඛය ඥානය නම් වූ තථාගත දස බලය. දැන් මේවා ගත්තාම පින්වතුනි පුබ්බේ නිවාස ඥානය කියන එක ශ්‍රාවකයන්ටත් තියෙනවා. නමුත් බුදු කෙනෙකුගේ පුබ්බේ නිවාස ඥානය අතීතයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහි කරන්න පටන් ගන්නකොට කෙලවරක් පනවන්න බෑ කියනවා. කෙලවරක් නැතුව, කිසිම අඩුවක් නැතුව, අතොරක් නැතුව බුදුරජාණන් වහන්සේ දකිනවා. චතුූපපාත ඥානය ගැන ගත්තාම බුදුරජුන්ගේ චතුූපපාත ඥානය ඕනෑම සත්වයෙකුගේ චුතවීම උපත කියන එක භාග්‍යතුන් වහන්සේට දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පරම පාරිශුද්ධ సంతානය, තථාගතයන් වහන්සේගේ පරම පාරිශුද්ධ సంతානය, කෙලෙස් කසට කිසිවක් නැති సంతානය තමයි ආසවක්ඛය ඥානය. මේ ඥාන බල 10න්ම යුක්තවයි තථාගත බුදුරජාණන් වහන්සේ පිරිස් මැද ධර්ම දේශනා කරන්නේ හැබෑම සිංහනාදය. තථාගත සිහරජාණන්ගේ හැබෑම සිංහනාදය. ඉතින් මේ සිංහනාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ භුක්තානුමෝදනාවක් විදිහට දේශනා කළා. පුන්නා දාසී මේ බණපදය අහගෙන හිටියා. අහෝ මේ බුදුරජාණන් වහන්සේ මෙතරම් ආශ්චර්යයිද? මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු මගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ තරම්ම අద్භූත ගුණේ යුක්තයිද? මේ තරම්ම ලෝකේ ශ්‍රේෂ්ඨයිද? ඇගේ හිත පැහැදුනා. සීහනාද සූත්‍රයේ අවසන් වෙනකොට ඇගේ චිත්ත ප්‍රසාදය අචල වූ චිත්ත ප්‍රසාදයක් බවට පත් වුණා. ඈ සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා. දාසියක් විදියට දාසකම් කරගෙන හිටියේ බුදුරජුන්ගේ ශ්‍රාවකෙක් ළඟ, නුවණැත්තෙක් ළඟ බලන්න සැලසිච්ච යහපත.
මහා ධනයක් ඇතුව මෝඩයෙක් ළඟ ඉන්නවට වඩා මහා ධන සම්පත් මහා සැප සම්පත් ඇතුව මෝඩයෝ ගොඩක් තලේ ඉන්නවට වඩා දුගියෙක් විදිහට දුප්පතෙක් විදිහට දුර්වලයෙක් විදිහට දාසයෙක් විදිහට හරි නුවණැත්තෙක් ළඟ ඉඳීමයි ශ්‍රේෂ්ඨ. නුවණැත්තා ළඟ ඉඳීමයි ශ්‍රේෂ්ඨ. සත්පුරුෂයා ළඟ ඉඳීමයි ශ්‍රේෂ්ඨ. ජීවිතයට යහපත පෙන්වන කෙනා ළඟ ඉඳීමයි ශ්‍රේෂ්ඨ. භාග්‍යතුන් වහන්සේ වදාළේ නිදී නංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සනං. ජීවිතේ වරදින තැන නිධානයක්සේ පෙන්වලා දෙන නිග්ගයිහ වාදින් මේ දහාවී තාදිසං පණ්ඩිතං භජේ. වැරද්දක් දැක්කට පස්සේ නිග්‍රහ කර කර ඔය වැරද්ද හදාගනින් කියලා දෙන නුවණැත්තෝ සත්පුරුෂයෝ පණ්ඩිතයෝ ඇසුරු කරන්ට තාදිසං භජමානස්ස එබඳු නුවණැත්තන්ව කෙනෙක් ඇසුරු කරන්නේ නම් සෙය්‍යෝ හෝති ජීවිතයට වන්නේ යහපතමය න පාපියෝ කවදාවත් පාපී දෙයක් වෙන්නේ නැත. ඒකනේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. ඒක කොච්චර සත්‍යයක්ද මේ දාසී අවසානයේ තුන් ලෝකාග්‍ර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිටි ශ්‍රාවිකාව බවට පත් වුණානේ. දැන් ඒ සෝතාපන්න වෙලා. සෝතාපන්න වුණා කියන කාරණේ බාහිරට පේන එකක්ද? බාහිරින් මුකුත් දකින්න බෑ. ඒ දාසියගේ රූප සෝභා මුකුත් වෙනසුන්නේ. ඈ අඟලක් දෙකක් පොළොවින් ඉස්සුන්නේ. ඈ සෝතාපන්න වෙලා අවබෝධයක් ඇතුව දැන් ඈ ඉන්නවා. ඈ සම්බන්ධයෙන් අවධානයෙන් හිටපු කෙනෙකුට තේරෙන්න ඇති ඈ පෙරට වඩා සතුටින් ඉන්නවා. ඈ පෙරට වඩා සුවසේ ඉන්නවා. ඉතින් මේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරපු දාසී දවසක් වෙනදා වගේම දියාරගෙන එන්ට නදියට යනවා කලෙත් අරන්. ඈ හැමදාම දැක්කා මේ නදියේ උදෑසනින්ම සොත්තිය කියලා බමුණෙක් පව් සෝදනවා. ඔය බමුණන්ගේ එක එක ක්‍රම තියෙනවනේ පව් සේදීම කියලා. දැන් අදටත් ඉන්දියාවේ තියෙනවනේ පින්වතුනි ඔය මහා උත්සව තිබිලා ගංගා නදියේ වතුරින් පව් හොදා ගන්නවා කියලා මිනිස්සු ගඟේ බහින්නේ පව් හේදෙන්න. ඒ මතේ ඈත අතීන්දිලා තිබ්බ එකක්. වතුරෙන් පව් සෝදා හරිනවා. ගංගා නදියේ පාරිශුද්ධ ජලයෙන් මගේ පව් සේදේවා කියලා වතුර ගිලෙනවා. උදේ පාන්දර ජාමේ කිටිකිටියේ වෙවුලන වතුරේ කිටිකිටියේ වෙවුල සීතල වතුරේ මේ ඒ බමුණෝ මේ ගිලෙනවා කියන එක පින්වතුනි අදත් තියෙන එකක්. ඔය නිගන්ට එහෙම ගත්තොත් එහෙම අදටත් ඒ විදිහට සීතල නදිය ගිලෙනවා. වතුර අල්ලන්නවත් බැරි තරම් සීතලයි. හැබැයි පව් හේදී යනවනේ කියලා මේකේ ගිලෙනවා. ඉතින් එහෙම නොයේක් චාරිත්‍ර නොයේක් සීල ව්‍රත අදත් තියෙනවා. ඒ කාලේ වුණා ප්‍රබලව තිබුණා. එහෙම තිබිච්ච කාලේ තමයි මේ සොත්තිය බමුණාව මේ දාසි දකින්නේ. දැන් දාසිය ජීවිතාවබෝධය ලැබූ තැනැත්තියක්. ඈ දාසි කුලේ වුණාට බ්‍රාහ්මණ කුලයේ ඉන්න අර සොත්තිය බමුණාට ඈ මෙහෙම කතාවක් කියනවා. ධර්ම අවබෝධ කරපු ශ්‍රාවිකාවකගේ විසරද භාවය නම් අద్භූතයි. ධර්මයේ දැක්ක කෙනෙක්ගේ විසරද භාවය අద్භූතයි. අර බමුණාගේ මෝඩ ක්‍රියාව දකිනකොට පුන්නා දාසිට අනුකම්පාවක් හටගත්තා. ඒ අනුකම්පාව හටගන්න හේතුව මොකද්ද? ඈ දැන් ජීවිතය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. අනේ මා ලැබූ අවබෝධය ජීවිතය ගැන මා දැකපු දේ මේ බමුණක් දකිනවනම් අනුකම්පා කළා. ඒ අනුකම්පාවෙන් අර බමුණාට කියනවා මෙහෙම. ඒ විස්තරේ තමයි තේරී ගාථාවෙත් සඳහන් වෙන්නේ. ඈ කියනවා මං සීතලේම වතුර ඇද්දා. හැමතිස්සෙම මං සීතලේ වතුරට බැස්සා. බමුණ මං එහෙම කළේ ස්වාමි දරුවන්ගේ දඬුවම් වලට බයින්. උදේ පාන්දර වතුර ටික අරගෙන ගියේ නැත්තම් කොච්චර සීතලේ හරි ඇවිල්ලා වතුර ටික අරගෙන ගියේ නැත්තම් ස්වාමි දරුවෝ මගේ සිටු නිවසේ ස්වාමි දරුවෝ මට දඬුවම් කරනවා දොස් කියනවා.
16ක් විදිහට ඒ බැනුම් වලට බයේ තමයි මන්නම් සීතලීම වතුර ඇද්දි මන්නම් සීතලීම වතුරට බැස්සි ඒ නිසා බැනුම් අහන්න බයෙන් මගෙන් වරදක් වෙයි කියන බයෙන් ඒත් බ්‍රාහ්මණය ඔය කාට බය වෙලාද හැමදාම ඔය වතුරට බහින්නේ අතපය වෙවුලා අධික සීතලෙන් දුක් විඳින්නේ ඔය කාට බයෙන්ද මේ සීතල වතුරේ බැහැලා කිටි ගාලා වෙවුලනවා වෙවුලුනත් යලිත් නදියේ ගිලෙනවා කාට බයේද කියලා අහනවා එතකොට මේ සොත්තිය බමුණා කවදාවත් නැතුව මේ දාසී අහන කතාව ගැන පුන්නට කියනවා පුන්නා මගෙන් ඕක අහන්නේ දැනගෙනම නේද මම මේ කරන්නේ පව් සෝදා කුසල් රැස් කරන එකනේ තී එක දන්නේ නැද්ද කිව්වා අපේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වල තියෙනවානේ මේ නදියේ උදෑසනින්ම ගිලුනහම කරපු පව් ඔක්කොම නදීදියට සේදී යන්නේය ජීවිතේ කුසලෙන් පිරෙන්නේය ඒකනේ මේ කරන්නේ තීයක දන්නේ නැද්ද කිව්වා මහල්ලෙක් හරි තරුණයෙක් හරි එයාගේ පව් මොනවා හරි කරලා තියෙනවා නම් ඒ පව් වලින් නිදහස් වෙන්නේ මේ විදිහට ජල ස්නානය කිරීමෙනුයි ඒ තමයි බමුණෝ උගන්වලා තිබුණු ඉගැන්වීම ඒ විදිහේ නොයේක ඉගැන්වීම් තියෙනවනේ පින්වතුනි ඒ ඉගැන්වීම් හරි අද්භූතයි මිනිස්සු ඒක අදාහ ගන්නවා කියනවා හරියට දකුණු කකුල තමයි පෙරට තියලා යන්න ඕනේ කියනවා අපේ ගානට කරන්නේ නැද්ද මේ වෙලාවට තප්පරේ එහා මෙහා වෙන්නේ නැතුව ඔළුවේ තෙල් ටික ගන්න ඕනේ කියනවා ගානට කරනවා වෙලාව දිහා බලන් ඉඳලා මේ වෙලාවට තප්පරේට කිරි උතරන්න ඕනේ කියනවා ගානට කිරි උතරනවා මුල් ගල නම් තියනවා නම් තියන්න ඕනේ මේ ටයිම් එකටමයි කියනවා ගානට කරනවා ඇයි මොකක් හරි අද්භූත එකක් ඇති කියලා හිතනවා ඒ කියන වෙලාවේ මොකක් හරි එකක් ඇති ඒ කියන ක්‍රමේ මොකක් හරි එකක් ඇති දැන් ලංකාවේ තියෙනවනේ විභාග වලට යන්න අලුතෙන් රස්සාවකට යන්න ඔන්න නැකතක් බලනවා නැකත බැලුවාට පස්සේ කියනවා මේ අහවල් දිසාවට මුලින්ම පියවරක් තියලා තමයි ගමන ආරම්භ කරන්න ඕන උළුවස්ස පන්නන්න ඕන දකුණු කකුල තියලමයි ඒකත් අහවල් දිසාවට වෙන්න ඕන කියනවා ඒ ගෙදර ගිහින් බලද්දී ඒ දිහාවට ගෙදර දොරක් නැහැ ගෙදර දොරක් නැති වුණොත් එහෙම ඔන්න උදේ දරුවා ඉස්කෝලේ යන්න මේ විභාගෙ ලියන්න ඉස්කෝලේට යන්න හරි එහෙම නැත්නම් අලුතෙන් දරුවෙක් රස්සාවට යන්න හරි එයාට ගෙදර එළියට බහින්න තියෙන්නේ ඒ කියාපු දිසාවෙන් ඒ දිහාවේ දොරක් නැතුව ජනෙලෙන් යන්න තියෙන්නේ ජනෙලෙන් හරියනවා ඒ වගේ මානසික මට්ටමකට මේ මිනිස්සයා අහුවෙන්නේ හරි සරණක් නැති නිසා ජීවිතය ගැන අවබෝධයක් සහිත සරණක් නැති නිසා දැන් මේ පුන්නා ජීවිතය සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් යුක්ත නිසා බය නැතුව මේ මෝඩකම කර ඉන්න බමුණාට මේක කිව්වා බමුණා එතකොට වේදේ තියෙන ඉගැන්වීම කිව්වා එතකොට පුන්නා කියනවා බ්‍රාහ්මණය කර්මයන්ගේ විපාක දෙන ස්වභාවය නොදන්නා ඔබට ඔය විදිහට ජල ස්නානයෙන් පාප කර්ම වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා ඔබට කියපු කර්මයන්ගේ විපාක දෙන ස්වභාවය දන්නේ නැති මේ මෝඩ තැනැත්තා කවුද? කවුද ඔහෙට බොරු කිව්වේ කියලා ඇහුවා. වතුර නෑවොත් එහෙම පව් ඔක්කොම හේදෙනවා කියලා ඔහෙට බොරු කතාව කිව්වේ කවුද? ඕක ඇත්තනම් මේ ඔක්කොම ගෙම්බු, කැස්බෑවු, කිඹුල්ලු වතුරේ ඉන්න අනික් ඔක්කොම සත්තු ටික ඒකාන්ත ස්වර්ගේ නොය කිව්වා. බලන්න කියපු කතාව. වතුරේ ගිලී පව් සෝදා හරින්න පුළුවන් නම් වතුරේම ඉපදිලා වතුරේම ජීවත් වෙලා වතුරේම මැරිලා යන සත්තු ඒකුන් ඒකාන්ත කොට සුගතියනේ කිව්වා. ඒකුන් ඒකාන්ත වශයෙන්ම සුගතියනේ කියලා කිව්වා. එතකොට මේකෙන් හොඳට තේරෙනවා
ඇයට ඉපදිලා තිබුණු ඥානේ. ඒ ඥානය තුළ විසරදව පිහිටලා ඈ කතා කරන හැටි. දාසි කියන්නේ මේ. ඕක ඇත්තනම් එළුවෝ මරණ අය, ඌරෝ මරණ අය, මාළුවෝ මරණ අය, නොයෙක් සත්තු මරණ අය, හොරු, අලුගෝසුවෝ, තවත් පව් කරපු අය ඔක්කොටම කරන්න තියෙන්නේ බමුණ මහා දෙයක් නෙවෙයි. ඕන පව්කමක් කරලා වතුර ගිලෙන එකනේ. හොරකම් කරලා ඇවිල්ලා හැමදාම උදේට නාන්නයි තියෙන්නේ. පව් ටික ඉවරයි. සල්ලාලකමේ ගිහින් ඇවිල්ලා උදේට නාගන්න තියෙන්නේ. පව් ප්‍රශ්න ඉවරයි. ඒකනේ කරන්න තියෙන්නේ. ඔබ කරපු පව් හෝදන්ට මේ ගංගාවලට පුළුවන් නම් බමුණ ඔබ කරපු පිනුත් මේ ගංගාවලින් හෝදලා දමාවෙන්නේ. එතකොට හරි වැඩේ වෙන්නේ. දැන් ඔබ පින්වලින්ද බැහැර වුණ කෙනෙක්. කියනවා බමුණ ඔබේ පාප කර්ම ටික මේ ගංගා වතුරට හෝදලා දාන්න පුළුවන් නම් ගඟේ වතුරට කුණු හේදෙනවා වගේ පාප කර්ම ටික මේ ගඟේ හෝදලා දාන්න පුළුවන් නම් බලාගෙන කිව්වා. පින් ටිකත් හේදිලා යයි. ඒ වතුරට පින් ටිකත් හේදිලා පිනුත් නැතුව යයි. එහෙම කිව්වා. බ්‍රාහ්මණය ඔබ පව්වලට ඇති බිය නිසානේ මේ හැමදාම වතුරට බහින්නේ. බ්‍රාහ්මණය ඔබ වතුරේ බහින්න ඕනේ නැහැ. ඔබ පව් නොකර ඉන්න. හරි ලස්සනයි. මේ සීතලේ වතුර මේ සීතල වතුරේ ගිලිගිලි අනේ ඔබේ සමට පීඩා දෙන්න එපා. ඉවසා ගන්න බැරි සීතලක ගිලිගිලි ඔබේ හැමට පීඩා දෙන්න එපා. ඔබ පව් වලට අකමැති නම් පාප කර්මයට බය නම් පව් නොකර ඉන්නකෝ කිව්වා. හරි ලස්සනයි ඒ කීම. ඔබ යමකට බය නම් ඒ බය උපත් වෙන දේ කරන්න එපා. පාප කර්මයේ විපාකයට බය නම් පාප කර්ම හේතුවෙන් නිරේ යනවා කියලා හිතට බය නම් නිරේ යන්න හේතු වෙන පාප කර්මී කරන්න එපා. මේ කරලා ඒක සුද්ධ කරගන්නේ කොහොමද කියලා ක්‍රම නෙවෙයි හෙවිය යුත්තේ. පාප කර්මී කරන්න එපා. දාසී මේ කතාව කියනකොට උඩඟුකමක් නැති අර බමුණා හොඳට සවන් යමාගෙන අහගෙන හිටියා. ඒ බමුණාගේ හිතට හරි සතුටක් ඇති වුණා. මේ දාසි කෙල්ල වුණත් කියන්නේ ඇත්ත. දාසි වුණත් කිව්වේ ඇත්ත. එතකොට මේ බමුණා කියලා කියන්නේ බ්‍රාහ්මණ කුලේ ඉපදිලා මේ වේදේ හොඳට ඉගෙනගෙන උගත් භාවයට පත් වෙලා ඒ වේදේ තියෙන විදිහටම කටයුතු කර කර හිටියත් නුවණ තිබුණ පුද්ගලයෙක්. නුවණ තිබ්බත නැත්තික් හැන්දක් නෙවෙයි දිවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ ලෝකේ ඉන්නවා කිව්වා හැන්ද වගේ පුද්ගලයෙක්. ඒ හැන්ද වගේ පුද්ගලයා ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ කෙනෙක් බොහෝ කාලයක් නුවණැත්තෙක්ව ඇසුරු කරගෙන හිටියත් ඒ කෙනා මෝඩ නම් නුවණැත්තගේ සද්ධර්මය එයා ගොඩාක් කල් ඇහුවත් එයාට ගන්න බෑ. හරියට දීර්ඝ කාලයක් හොද්දේම හැන්ද දාලා තිබුණත් හැන්දට රහ තේරෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මුහුත්තම් පිචේ විඤ්ඤූ පණ්ඩිතම් පෛරුපාසති. එක මොහොතක් වෙන්න පුළුවන් නුවණැත්තෙක් තවත් නුවණැත්තෙක්වම ඇසුරු කරන්නේ. කිප්පන් ධම්මං විජානාති ජීවහා සූපරසෝ යතා. වහා ධර්මයේ ඔහු වටහා ගන්නේ හරියට හොද්දේ රස සැනකින් හඳුනා ගන්නා දිවක්සේය. දිවක් වගේ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. මේ බමුණා ගැන කල්පනා කරනකොට තේරෙනවා ඔහු නම් දිවක් වගේ කෙනෙක්. දාසි වුණත් කියපු වචනේ මොකද්ද කියලා හොඳට අහගෙන හිටියා. මේක හරි වැදගත් එකක්. කියන්නේ මොකක්ද කියලා හරියට අහගෙන ඉඳීම. කියන දේ අර්ථය මොකක්ද කියලා හරියට අසාගෙන හිඳීම. කිව්වේ කවුද කියන එක නෙවෙයි ඔහු හෙව්වේ. කියන එකේ අදහස මොකක්ද? ඒකේ අර්ථය මොකක්ද? ඒකෙන් මඟ පෙන්වන්නේ කොතෙන්ටද?
ඒකෙන් ජීවිතේට යහපතක් උදා වෙනවද? ආන් ඒක බමුණ හෙව්වා. ඒ උදෙස අහගෙන හිටියා. ඈ කියන කතා අර්ථ රසයෙන් වැහෙනවා. ඈ කියන කතා ජීවිතයට අවබෝධය ලබා දෙනවා. බමුණගේ හිත පැහැදුනා. බමුණා කියනවා, පින්වති, ඇත්තෙන්ම මං හිටියේ නොමගක වැටිලා නොවේ. මේ වතුර නෑමෙන් මාව නිදහස් කරගෙන ආර්ය මාර්ගයට පැමිණෙව්වේ ඔබයි. ආර්ය මාර්ගය කියලා කියන්නේ එතකොට මොකද්ද? උතුම් මාර්ගය. හරි මාර්ගය. නිවැරදි මාර්ගයට මාව පැමිණෙව්වේ ඔබ. ඒ කියන්නේ ඒ සැනින්ම වැරද්දෙන් නිදහස් වුණා. ඒ සැනකින්ම මේ වැරද්ද අතහැරියා. වැරද්ද කියලා යම් මොහොතක දැනගත්තාද දැනගත්ත සැමිනින් බමුණ අතහැරියානේ. මේ කතාව ඉවරනකොට මොහු කියනවා, පින්වති, මේ වතුර නෑම කියන මෝඩ වැඩෙන් මාව නිදහස් කරගත්තේ ඔබ. මාව නිදහස් කරගත්තා කියලා කියන්නේ වතුරෙන් ගොඩට ඇදලා ගත්තා කියන එක නෙවෙයි. ඔහුගේ තිබුණු වැරදි අදහස දුරු කළා. මේ වැරද්දෙන් මාව නිදහස් කළේ ඔබ. මාව හරි මාර්ගයට පැමිණෙව්වේ ඔබ. ඒ නිසා පින්වති, මං ඔබට මේ සලු පට දෙනවා. 16කට උසස් බ්‍රාහ්මණ කුලයේ බමුණෙකුගෙන් සලු පටක් කියලා කියන්නේ ඒ කාලේ හැටියට වටිනා තෑග්ගක්. ලේසියෙන් ලැබෙන්නේ නැති එකක්. සාමාන්‍යයෙන් අඩු කුලයේ අයට උසස් කුලයේ අය තෑගි දෙන්නේ නැහැ. දැන් මේ උසස් කුලයේ බමුණ බ්‍රාහ්මණ කියලා කියන්නේ උසස්ම කුලයේනේ වර්ණ භේදය තුල. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍රනේ. 16 කියලා කියන්නේ ශුද්‍ර. ශුද්‍ර කුලයේ කෙනෙක්. ඉහළ කුලයේ බ්‍රාහ්මණයා මේ 16ක්ව දැක්කොත් එහෙම ඒ දැක්ක වෙලාවෙම කාරලා කෙල ගහන જાතිය අය බමුණෝ. ශුද්‍රයෙක්ව දැක්කොත් එහෙම ඇස් හොද ගන්නවා. ශුද්‍රයෙක්ව දැක්කොත් එහෙම ඇස් හොද ගන්නවා. ওই ජාතක ධර්මයේ තියෙනවා එක අවස්ථාවක එක බමුණෙක් වැරදීමකින් නොදැනුවත්කමක් නිසා මේ ශුද්‍රයෙකුගේ බත් මුලක් කනවා. ශුද්‍රයෙක්ගේ හීන කුලීනෙක්ගේ බත් මුලක් කනවා බඩගින්නට. බමුණෙක් කාලා ඉවරුණාට පස්සේ තමයි දැනගත්තේ මම මේ කාලා තියෙන ශුද්‍රයෙක්ගේ බතක් කියලා. බඩ කපා ගත්තා කියනවා. එහෙමයි දෘෂ්ටි. එහෙම දෘෂ්ටි තිබ්බ එකේ ඒ සමාජ තලයේ මේ බමුණගේ හිත කොච්චර පැහැදුනාද පුන්න ගැන. ඔහු කියනවා, පුන්නා, මගේ මේ උතුම් සලුපට මම ඔබට තෑග්ගක් විදියට දෙනවා. එතකොට පුන්නගේ තිබුණු විසරද භාවයේ පුන්න කියනවා, බ්‍රාහ්මණ, ඔය සලුපටින් මට වැඩක් නැහැ. ඔය සලුපට ඔබ තියාගන්න. මං කැමති නෑ ඔබේ සලුපට ගන්නට. ඉතින් ඔබ දුකට බය නම් සචේ බහායසි දුක්ඛස්ස. ඔබ දුකට බය නම් සචේතේ දුක්ඛ මප්පියං. ඇත්තටම බ්‍රාහ්මණ, ඔබ දුකට අකමැති නම් මා කාසි පාපකං කම්මං ආවීවා යදිවා රහෝ. රහසේවත් එලිපිටවත් පවුනම් කරන්න එපා. උසස් කුලයේ මිනිසෙකුගෙන් සලුපටක් කියන තෑග්ග ලැබෙනකොට ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කොට තවත් උතුම් අවවාදයක් දුන්නා. සචේ බහායසි දුක්ඛස්ස. ඇත්තෙම ඔබ දුකට බය නම් සචේ දුක්ඛ මප්පියං. ඇත්තටම ඔබ දුක පිළිකුල් කරන කෙනෙක් නම් මා කත්ත පාපකං කම්මං ආවීවා යදිවා රහෝ. තමන්ගේ ජීවිතේ එලිපිටවත් රහසේවත් පාප කර්ම නම් කරගන්න එපා. දුකට බය කෙනා, දුක පිළිකුල් කරන කෙනා වැළකී යුත්තේ පාපේනුයි. පව් කරන්න එපා. සචේච පාපකං කම්මං කරිස්සසී කරෝසිවා. බමුණ, ඔබ අනාගතේ පව් කරනවා නම් දැන් උනත් ඔබ පව් කරමින්ම නම් ඉන්නේ. නතේ දුක්ඛා පමුත්තේයති උපෙච්ඡාපි පලායතෝ. කොයි තරම් දැනගෙන පැනලා යන්න හැදුවත් ඒ දුක් විපාක වලින් නම් ඔබට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ දැනුත් පව් කර කර නම් ඉන්නේ. අනාගතේත් ඔබ පව් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ කොච්චර දුකට අකමැති වුණත්, ඔබ කොච්චර දුක පිළිකුල් කරත් ඔබට දුකෙන් පලා යන්න බෑ. ඒ කරපු පාප කර්මේ විපාකේ තමන්ගේ පස්සේ එනවා.
හරියට කරත්තේ බැන්ද ගුණාගේ පසුපසින් කරත්ත රෝදේ හැමතිස්සෙම එනවා වගේ. කරත්තේක ගුණේ බැන්දට පස්සේ ආසාවෙන් ගොන්නු එන්නේ නෑ පින්වතුනේ. මාව කරත්තේ බඳින්න කරත්තේ නැතුව මට ඉන්න බෑ කියලා ගොන්නු එන්නේ. ගුණාව බලෙන් අල්ලගෙන ඒ ගුණාව කරත්තේ බඳින්නේ. ගුණාගේ හිතින් අකමැත්තෙන් ඉද්දිමයි. කරත්තේ බැන්දට පස්සේ ඒ ගුණාට හැමතිස්සෙම බරක් තියෙනවා. ඒ ගුණාගේ නිදහස සම්පූර්ණයෙන්ම ඇහිරෙනවා. ඌ කොච්චර අකමැති වුණත් ඌට තබන පියවරක් පාසා කරත්තේ බරත් අරගෙන යන්න සිද්ධ වෙනවා. පාප කර්ම සිද්ධ වුණොත් එහෙම ඒ පාප කර්මයේ විපාකේ පස්සෙන් ඉන්නේ ගුණාගේ පස්සේ රෝදිනවා වගේ නාන්තලික්කේ අහසේ තැනක බේරෙන්න පුළුවන් කමක් නැහැ. න සමුද්ද මජ්ජේ මහ සයුර මැද යම් මේ අද්භූත දූපතක නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. න විජ්ජතිසෝ ජගති පදේසෝ මේ ලෝකේ එහෙම තැනක් පිහිටලා නැහැ. යත්තට්ටිතෝ මුංචේය පාපකම්මා යම් මේ පාප කර්මයක් සිද්ධ වුණා නම් ඒ පාප කර්මයෙන් ගැලවිලා නිදහස් වෙන්න පුළුවන් තැනක් මේ ලෝකේ නැහැ. ඇත්තටම කෙනෙක් පාප කර්ම වලට බය නම් පවේ විපාකයට බය නම් ඒ කෙනා කල යුත්තේ එලිපිටවත් රහසේවත් පව් නොකර හිඳීමයි. සචේ භායසි දුක්ඛස්ස සචේ දුක්ඛමප්පියං ඉදින් බමුණ ඔබ දුකට බය කෙනෙක් නම් ඔබ දුකට අකමැති කෙනෙක් නම් උපේහි සරණං බුද්ධං ධම්මං සංඝංච තාදිනං අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේව සරණ යන්ට. ඔබ දුකට බය නම් ඔබ දුක පිළිකුල් කරන කෙනෙක් නම් අකම්පිත සිත් ඇති බුදුරජුන්ව සරණ යන්ට. ඒ බුදුරජාණන් වහන්සේ ජීවිතේ සැපේ උදෙසා දේශනා කොට වදාළ නිමල පාරිශුද්ධ සද්ධර්මයේ සරණ යන්ට. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන පරම පූජනීය සඟරුවන ඔබත් සරණ යන්ට. සමාධියාහි සීලානී තංතේ අත්ථාය හේහිති. ඔබ හොඳට සිල් සමාදන් වෙන්න. හොඳට සීලවන්ත වෙන්න. ඒ සීලවන්ත වීම බමුණ ඔබට බොහෝ කල් යහපත පිණිස පවතිවි. එහෙම තමයි පුන්නා ඔහුට බණ කිව්වේ. 16ක් බුදු බණ කියපු හැටි. 16ක් වුණත් ඒ බුදුරජුන්ගේ ශ්‍රාවක දුවක්. ඒ ශ්‍රාවක දූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අර බමුණට කිව්වා. බමුණ හරි සතුටු වුණා. බමුණ කියනවා පින්වති අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේව මාත් සරණ යනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සත්‍ය වූ සද්ධර්මයේ මාත් සරණ යනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන මාත් සරණ යනවා. පින්වති මාත් සිල් සමාදන් වෙනවා. මට ඒක ගොඩාක් කල් යහපත පිණිස පවතීවිමයි. ඔහු එහෙම කිව්වා. එහෙම කියලා ඔහු කෙලින්ම හැරුණා. යම් දිසාවකේ මහා කාරුණිකයානෝ වැඩ සිටිනාසේක්ද ඒ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. භාග්‍යතුන් වහන්සේ සම්මුඛයේ බුදුරජාණන් වහන්සේගේ සරණ ලබාගෙන පැවිද්ද උපසම්පදාව ලැබුවා. නොබෝ කලකින්ම ඒ බමුණා භික්ෂුවක් බවට පත් වෙලා නොබෝ කලකින්ම උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ රහතන් වහන්සේ අරහත්යෙන් පස්සේ මෙහිම ගාථාවක් කියනවා. බ්‍රහ්ම බන්දු පුරේයාසින් අජම්හි සච්ච බ්‍රාහ්මනෝ තේ විජ්ජෝ වේද සම්පන්නෝ සොත්තියෝ චම්හි නහාත කෝති. මම බ්‍රාහ්මණ කුලේ ඉපදුන නිසා මට කිව්වේ බ්‍රහ්ම බන්දු කියලා. නමුත් මං ඇත්තටම බ්‍රාහ්මණයෙක් වුණේ දැනුයි. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.
නිවනටපත් වුණා, යහපතටපත් වුණා. ධර්මයේ තුලින් සියලු කෙලෙස් හොදලා දැම්මා. ඕන් ওই විදිහට පුණ්ණා නිසා බ්‍රාහ්මණයා සැපේටපත් වුණා. අමා නිවන් සැපේපත් වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ ප්‍රවෘත්තිය හැම තැනම පැතිරලා ගියා. ඔය සෙවන් නුවර හැම දිනාම දැනගත්තා පුණ්ණා මෙහෙම දෙයක් කරලා. පුණ්ණාව සොත්තිය බමුණාට බණපද කියලා ඒ බණපදයට පැහැදිලා තමයි ඔය සොත්තිය බමුණා බුද්ධ ශාසනය මහණ වුණේ. ඔහු අවසානයේ පරම ශාන්තියටපත් වුණාලු කියලා දැන් මේ කතාව හැම තැනම පැතිරලා ගියා. ඒ පැතිරලා යන කතාව අනේපිඩු සිටුතුමාටත් අහන්න ලැබෙනවා. මේක හරි ලස්සන කතාවක්. ඒ කියන්නේ පුණ්ණා මේ දේ කරලා අනේපිඩු සිටුතුමා ගාවට ඇවිල්ලා මහා ලොකුවට කිව්වේ නෑ. සිටුතුමනි අද දන්නවද මේ දියගේන්න ගියාට පස්සේ මං මෙහෙම කිව්වා. මං මෙහෙම කියලා අර බමුණාව පැරද්දුවා කියලා. එහෙම කතාවක් නෑ. ඈ යම් විදිහකින් මේ බමුණාට යහපත සැලසුවාද? ඒ යහපතේ බමුණා සලසා ගත්තාද? එතනින් ඒක ඉවරයි. අනේපිඩු සිටුතුමා මේ කාරණේ දැනගෙන පුණ්ණා ගෙන්නලා අහනවා. කෙල්ලේ ඇත්තද? උඹ ඒ බමුණාට මහා යහපතක් හදලා දුන්නද? එතකොට කියනවා ඔව් මහා සිටුතුමනි. මම ඔහුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියා දුන්නා. ඔහු නුවණැති. ඔහුට ඒ ධර්මයේ තේරුණා. ඔහු බුද්ධ ශාසනය පැවිදි වෙලා ඒ ධර්මය අවබෝධ කරගත්තා. සිටුතුමාට හරි සන්තෝසයි. සිටුතුමා කිව්වා කෙල්ලේ අදින් පස්සේ උඹ මේ නිවසේ දාසි නොවේ. උඹ සියලු දාස භාවයෙන් නිදහස්. උඹ මේ නිවසේ මගේම දුවක් කිව්වා. ඔන්න පුණ්ණා අනේපිඩු සිටුතුමාගේ නිවසේ දියණියක් බවට පත් වුණා. දැන් දූ බවට පත් වුණාට පස්සේ ඇයටත් වෙනදාට වඩා හොඳට බණ අහන්න පුළුවන්. වෙනදාට වඩා හොඳට ධර්මයේ හැසිරෙන්න පුළුවන්. ටික ටික එහෙම ධර්මයේ හැසිරෙනකොට ඇයට හිතක් උපන්නා මාත් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ඕන. තමන්ගේ මෑණියන්ගෙන් අවසරය අරගෙන මහසිටුතුමාගෙන් අවසරය අරගෙන ඇය පැවිදි වුණා. නොබෝ කලකින්ම බුද්ධ ශාසනයේ අමා නිවන පසක් කරගත්ත අරහත් උත්තමාවියක් බවට පත් වුණා. පුණ්ණා මහරහත් තෙරණි. ඒ පුණ්ණා මහරහත් තෙරණින් වහන්සේ අරහත්වයට පත් වුණාට පස්සේ තමන් වහන්සේ ඒ තවත් බමුණෙකුට යහපත හදපු හැටි මේ තේරී ගාථාවලදී කියා දුන්නා. ඒ නිසා තමයි අපිට මේ කතාව අහන්න ලැබුණේ. ඒ නිසා පින්වතුනි මේ ජීවිතය ගැන කල්පනා කරනකොට අපිට හරි සන්තෝෂ වෙන්න පුළුවන්. අපි මේ ඉපදිලා ඉන්න රට දියුණු වෙමින් පවතින රටක්. අපි ගොඩාක් ධනවත් නෙවෙයි. හැබැයි මේ අපි උපන්න රටේ නුවණැත්තන්ව ලෝකයට බිහි කරන ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය ඇහෙනවා. නුවණැත්තන්ව ලෝකයට බිහි කරන අමෘත ධර්මය මේ ලංකා භූමියේ රැවුදෙනවා. ඒ ධර්මයේ විකෘති කරන්නේ නැතුව කියා දෙන්න සත්පුරුෂයෝ මේ ලංකා භූමියේ ඉන්නවා. ඒ දහම් අමාව සවම්පත් වලින් අහන්ට ලැබෙන මේ ලංකා භූමියේ ඒ ධර්මයේ ඇහි ඉන්ට ලැබීම ලාභයක්මයි. මං ඒකයි කිව්වේ නුවණැත්තෙක් ළඟ දාසකම් කළත් කමක් නැහැ. නුවණැත්තෝ ඉන්න තැනක දුගී දුප්පත් වෙලා උපන්නත් කමක් නැහැ. නුවණැත්තෝ ඉන්න තැනක ඒ නුවණැත්තන්ට බැල මෙහෙවරකම් කරගෙන ඉන්න කෙනෙක් බවට පත් වුණත් කමක් නැහැ. අපි මීට පෙර මේ තේරී ගාථාවලම ඉගෙන ගත්ත පටාචාරා උත්තමාවිය ළඟ පැවිදි වුණා. ඇගේ මේ අසපුවේ ඇගේ මෙහෙණවරේ දානි ටිකක් අනුභව කරලා ඉන්න ආසාවේ එක හිඟන්නියක් මහණ වුණා. ඒ හිඟන්නියත් මහරහත් උත්තමාවිය බවට පත් වුණා. එනිසා මේකේ ගොඩාක්ම වටින දේ ඇසුරු කරන්නේ කාවද කියන එක. ඇසුරු කරන්නේ සත්පුරුෂයෙක් නම්, ඇසුරු කරන්නේ නුවණැත්තෙක් නම්, ඇසුරු කරන්නේ ගුණ සම්පන්න උත්තමයෙක් නම් ඒ කෙනාගේ ජීවිතේ දියුණුව කරා යනවාමයි.
ඒ කෙනාගේ ජීවිතය දියුණුව කරා ඇදෙනවමයි. හරියට සුදු හඳුන් ලීයක් යම් වස්ත්‍රයකින් ඔතලා තිබුණොත්. සුදු හඳුන් කුඩු ටිකක් යම් වස්ත්‍රයකින් ඔතලා තිබුණොත්. ඒ වස්ත්‍රයමුත් සුදු හඳුන් සුවඳ හමන්ඩ පටන් ගන්නවා. ආන්ගේ වගේමයි නුවණැත්තෙක් ඇසුරු කරන කෙනාගේ ජීවිතෙත් මේ නුවණැති භාවයට පත්වෙනවා. ගුණවන්තයෙක් ඇසුරු කරන කෙනාගේ ජීවිතෙත් ගුණවත් භාවයට පත්වෙනවා. සත්පුරුෂයෙක් ඇසුරු කරන කෙනාගේ ජීවිතෙත් සත්පුරුෂ භාවයට පත්වෙනවා. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතයේ අපිට මේ මුණ ගැහිච්චි ලාභය අපි හොඳට තේරුම් අරගන්න ඕන. ඒ ලාභයේ තේරුම් නොගත්ත බොහෝ දෙනෙක් තමයි මේ ලංකා භූමියේ තෙරුවන් සරණක් තියෙද්දී එක එක වගේ පටලැවිලා ඉන්නේ. නැකතේ පටලැවිලා, කේන්දරේ පටලැවිලා, ග්‍රහාපලේ පටලැවිලා, නොයෙක් දේවල් වල පටලැවිලා මුලා වෙලා ඉන්නේ මේ සත්‍ය වූ ධර්මයේ නොතේරීම නිසා. අපි අපේ ජීවිතයට වාසනාවක් උදා කරගන්න ඕන, භාග්‍යයක් උදා කරගන්න ඕන මේ සත්‍ය අපේ ජීවිතයට ගලපා ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මයේ පවතින, තෙරුවන් සරණ පවතින මේ ලංකා භූමියේ උපන්න ඔබ සචේ බහයසී දුක්ඛස්ස, ඇත්තෙන්ම ජීවිතේ දුක් විඳින්න බය නම් සචේ දුක්ඛ මප්පියං, ඔබත් ජීවිතේ දුක පිළිකුල් කරන කෙනෙක් නම්, සැප විඳින්න කැමති කෙනෙක් නම් ඔබත් බුදුරජාණන් වහන්සේවමයි සරණ යා යුත්තේ. ධර්මයමයි සරණ යා යුත්තේ. ශ්‍රාවක මහා සංඝරුවනමයි සරණ යා යුත්තේ. බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් බුද්ධ ශාසනයේ සීලේමයි හික්මිය යුත්තේ. සමාධියමයි හික්මිය යුත්තේ. ප්‍රඥාවෙමයි හික්මිය යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වෙලා ජීවිතේ මොහොතක් මොහොතක් පාසා පිනමයි කරගත යුත්තේ, කුසලයමයි කරගත යුත්තේ. එයමයි යහපත. ඉතින් ඒ යහපත සලසා ගන්නට අදිෂ්ඨාන කරන්න. පුණ්ණාරහත් උත්තමාවියගේ ඒ උතුම් තේරී ගාථා අපි ශ්‍රවණය කළා. ඒ පුණ්ණා නම් වූ මහරහත් උත්තමාවියට নমස්කාර කරමින් වන්දනා කරමින් අපි අදිෂ්ඨාන කරමු. අපටත් මේ බුදු සරණ, දහම් සරණ, සංඝ සරණ ලැබිච්චි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඒ සරණේ ආශිර්වාදයේ සලසාගෙන සුවසේම පින්පුරාගෙන සුවසේම ගුණ දහම් දියුණු කරගෙන ගෞතම සාසනය තුල රහතන් වහන්සේලා සැනසුණු නිවනේ, රහත් තෙරණීවරු සැනසුණ නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සග්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා ධරණී තලයේ සුරකින සුමන සමන් දෙව්රජු ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට දෙවියෝ නොවඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වත් සුනිත් සංජීව වීරතුංග මහත්මයාගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු පින්වත් සමතපාල වීරතුංග පියාණන්ට, ඩී.එම්. අමරතුංග සීයාට, ඩී.එම්. තිලකරත්න මාමාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. මනීෂා රත්නායක මහත්මියගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු ජෝෂප් රත්නායක පියාණන්ට, පර්ල් පියදාස ආච්චි අම්මාට, ඩබ්ලිව් පියදාස සීයාට, අනුර ජයන්ත මාමාට සහ දිල්රුක්ෂී ප්‍රියන්ති ලොකු අම්මාට
මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන්ව ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා අනන්ත සසර පුරාවට තමන්ගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුනෙත් සංජීවන වීරතුංග මහත්මයාගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වන පද්මාවතී දිසානායක මෑණියන්ටත් කේ.එම්. බණ්ඩාරමැණිකේ ආච්චි අම්මාටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. මනීෂා රත්නායක මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වන උදිතා සරෝජනී රත්නායක මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සුනෙත් සංජීවන වීරතුංග මහත්මයාගේ සහ මනීෂා රත්නායක මහත්මියගේ අවුරුදු 4ක් වයසැති තිනුමී රෙහන්සා වීරතුංග ආදරණීය දියණියට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, ඒ වගේම පින්පෙත් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය, ආරක්ෂාව, රැකවරණය නොඅඩුවම ලැබෙත්වා. ඒ දියණියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දුවක් බවට පත් වෙලා මේ ගෞතම සාසනය තුල සුවසේම පින් කරගන්න ලැබේවා, සුවසේම ගුණධම් දියුණු කරගන්න ලැබේවා. ජීවිතයට අයහපත උදා කරන අසත්පුරුෂයෝ කිසි කලෙකත් ඇසුරු කරන්නට මේ ඒ දියණියගේ ජීවිතයට නොලැබේවා. උතුම් සත්පුරුෂ ඇසුරේම ජීවිතේ යහපත් කරගෙන දියුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දුවක් විදිහට සම්බුද්ධ ශාසනය පිහිට ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. දිනෝසී ගම්ලක්ෂා නැගණියට සහ සුරංග බණ්ඩාර මල්ලීට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන පින්වත් සුනිත් සංජීවන වීරතුංග, මනීෂා රත්නායක යන ඒ පින්වන්ත දෙපළටත් ධර්ම දානය සඳහා නොඑක් අයුරින් දායක වූ සියලු දෙනාටත් ඒ හැමගේ පවුල් වලට සියලු දෙනාට සියලු පින් අනුමෝදන් වෙලා ඒ පින්වතුන්ලා කරන කියන රැකී රක්ෂා ආදී කටයුතු, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී හැමදේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතයට සියලු යහපත අභිවෘද්ධි උදා වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දිනාටත්, සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත්, විශේෂයෙන්ම ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත උදා වේවා. මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට ලැබෙත්වා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.